ඥාන විභාත්මක න්‍යායයේ සංවේදන ආකෘතිය මේක ඇත්තටම මහාචාර්ය ජනතා හපුආරච්චි පෙරදිග සංවේදන ආකෘතියක් වශයෙන් ඉදිරිපත් කරපු න්‍යායාත්මක නිබන්ධනයක් අධ්‍යයනයක් මෙරට ඇත්තටම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය විදිහට අපිට මේකේ මොකද්ද තියෙන වැදගත්කම සහ මේක කොහොමද දකින්නේ කියන ම දීර්ඝ වශයෙන් මේ කෙටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඇත්තටම ජනමාධ්‍ය කර්මාන්තයේ නියෝජිතින්ගේ සැදුම්ලත් ස්වයං නියාමන ආයතන ක්‍රමයක් වගකීම් සහගත මාධ්‍ය භාවිතයක් වැනි කාරණා ප්‍රවර්ධනය කරන හුණු කරන ඒ සඳහා ශක්තිය සපයන ආයතන ක්‍රමයක් විදිහට ස්වයං නියාමන යාන්ත්‍රණයක් සහිත ආයතන ක්‍රමයක් විදිහට ජනමාධ්‍ය කර්මාන්තයේ නියෝජිතින්ගේ සැදුම්ලත් ආයතනයක් විදිහට අපි මේකට සහාය දෙන්නේ. ඇත්තට මේ වගේ දේවල් වලට අපිට සහාය දැක්වීමට ස්වභාවයෙන්ම අයිතිය පෙරලා තියෙන නිසා මේ ඒ වගේම අපි එක වගකීමක්. මේ වගේ දේවල් වලට ශක්තිය දෙන්න, පෝෂණය කරන්න, ඉදිරියට යන්න, සමාජගත කරන්න ඒ අපේ සහයෝගය අපි අනිරන්තරයෙන් අපි ලබා දෙනවා. ඒ වගේම ජනමාධ්‍ය කර්මාන්තයට මේ වෙනකොට ලංකාවේ ශතක දෙකකට ආසන්න කාලයක් වෙනවා. ඒ වගේම සංවේදන අධ්‍යාපනයේට ලංකාවේ අර්ධ ශතකයකට ආසන්න කාලයක් වෙනවා. එතකොට සංවේදන අධ්‍යාපනය 73 වසරේ 60 අගභාගයේ වගේ ලංකාවේ ආරම්භ කරලා එතකොට මාධ්‍ය කර්මාන්තයේ ඉතිහාසයයි සංවේදන අධ්‍යාපනයේ මෙරට ඉතිහාසයයි ගත්තාම දැනෙනවා අපිට මේකේ තියෙන මේ කාලපරාසයේ තියෙන වෙනස. කොහොම නමුත් මේවා අපිට අවශ්‍යයි. අපේ රටට අවශ්‍යයි. මාධ්‍ය කර්මාන්තය අවශ්‍යයි. සරසවි පද්ධතියට අවශ්‍යයි. අපේ සමාජයට මේවා අවශ්‍යයි. අධ්‍යයන සහ පර්යේෂණයෙන් අපිට අවශ්‍යයි. ඒ නිසා අජන්ත හපුආරච්චි මහාචාර්යවරයාගේ ඉල්ලීම අපි ඉතාමත් සුහදව පිළි අරගෙන මේ සඳහා අපි මේ අවස්ථාව සලසා දෙන්න කටයුතු කරා. මේ වෙනකොට මෙතනට පැමිණීමට නියමිතව සිටිනවා රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහාචාර්ය ආර්යරත්න ඇතුගල ඒ වගේම මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කැලණි සරසවියේ ඒ වගේම ටුඩි විරසිංහ ආචාර්යතුමාව දැන් මම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනය කරනවා සාකච්ඡා සභාවට එක් වෙන ලෙස මෙතනට මම ඇත්තටම පුද්ගලයන් පිළිබඳ හඳුන්වා දීමට අවශ්‍ය නැහැ ඔබතුමාලට ඔබ දන්නවා මේ පිරිස කවුද කියන එක. ඒක නිසා මම නාමිකව විතරක් මේ ස්ථානෙට ආරාධනා කරන්න. මේ කටයුත්තට පෙරදරිව කටයුතු කරන මේ අධ්‍යයනයේ භාරකාර පවරන මහාචාර්ය අජන්ත හපුආරච්චි ඒ වගේම මහාචාර්ය ජේ.බී. දිසානායක මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ ආචාර්ය ටියුඩ වීරසිංහ යනාදීන්ට මම ආරාධනා කරනවා ඉදිරි සභාවට පැමිණ අසුන් ගන්න. Good afternoon, ladies and gentlemen. Since there are translation services provided, I'll address you in English. First and foremost, on behalf of the Sri Lanka Press Institute, the Press Complaints Commission of Sri Lanka, and the Sri Lanka College of Journalism, let me welcome each and every one of you to this event. I know today is a very busy day in terms of events. I was told by a correspondent there are 6 different events happening at this moment in time with the 2020 World Cup and the Commonwealth Parliamentary Association meeting. So thank you so much for being here. Communication in terms of the traditional models have failed because most of the conflicts in the world are rising today because of a failure to communicate. Why is this problem arising? There may be many reasons, but one would possibly be because the world of communication and media have been dominated by theories from the West. We respect the work that has come out from the West over the last few centuries. I think it has helped us get to a particular point in time. But beyond that point, I think we need to look beyond this traditional models of communication to something new. And I think the East has a lot to offer in terms of successful communication models. And I think one of the problems that has been in Sri Lanka that we have not done enough research to on the basis of our culture and our region
and to come up with an alternative to Western models of communication. So on behalf of bodies that are bound to promote communication and media, we're indeed happy to see that a Sri Lankan researcher of the caliber of Professor Happu Arachchi, having undertaken a research into this, to the Eastern models of communication. I haven't had the opportunity to read all of it, but I read a few pages of her research, and I think that is very interesting. And you're not here to listen to me, so you'll actually listen to her and a very eminent panel. So before we hand over, let me first thank you for being here. Let me congratulate Professor Happu Arachchi on her research. And I hope that this research is taken beyond the shores of Sri Lanka. I think she's already presented in Malaysia. I think we can take it to the rest of the world, and let's nourish this whole model of communication. I think the eminent professors will tell us exactly how we can do this using this model, but I think we need to go forward from the point we are now, and I think this will be a very important stepping stone for it. So let me hand back to the head of promotions and communication for the Press Complaints Commission of Sri Lanka, Mr. Kamal Liyanarachchi, to take over from this point. Thank you very much for being here. I have already prepared my presentation in English medium, but let me use both language, English and Sinhala, because I have to tell you something prior to my presentation. ඇතරම මම මොකද්ද කෙරුවේ ඇයි මගේ මොකද්ද මේ මොඩල් එක කියන කාරණාව මම ඉස්සරලාම කියන්න ඕනේ මම මේ සම්බන්ධයෙන් කොහොමද මම මේ කාරණාවට පෙළඹුණේ කියන කතාව මෙතෙන්දී ඉතාමත්ම වැදගත් වෙනවා. අපි ඇත්තටම කැලණි විශ්වවිද්‍යාලයේ දෙවෙනි කණ්ඩායමේ sannivedana හැදෑරපු කණ්ඩායම හැටියට sannivedana හැදෑරුවා. පස්සේ මම මේ සම්බන්ධයෙන් නොයෙකුත් පරිශන කරගෙන යනකොට මට හිතුණා අපි ඉගෙන ගන්නේ බටහිර. අපි sannivedana ඇත්තටම බටහිර සබ්ජෙක්ට් එකක් හැටියට විෂයක් හැටියට අපි ආවේ බටහිරෙම ගත්ත බොඩිලි. එහෙම පිටින්ම අපි අරන් තියෙන බටහිර models and theories. එහෙම අරගෙන ඉගෙන ගන්නකොට මම විදේශ රටවල් වලට සමහර වෙලාවල් වලට ඔය යම් presentations වලට ගියාම මට හරි කනගාටුවක් දැනෙනවා. මොකද ඒ රටකට ගියාට පස්සේ පිට රට මිනිස්සු කොහොමද ලංකාව ගැන හිතන්නේ කියන එක අපි දැන් හම්බෙන්නේ අපිත් එක්ක ගනුදෙනු කරන කණ්ඩායමක එකතු වුණාම මේ අහනවා where did you come from කියලා අහම අපි ශ්‍රී ලංකා කියනවා. මම ශ්‍රී ලංකා බණ්ඩාරනායිකා ඒ වගේ වචන දෙකක් තුනක් විතරයි දන්නේ. එහෙම නැත්නම් මේ සනත් ජයසූරියා ඔහොම කියලා කියන්නේ. එතකොට එහෙම කිව්වට කාගේවත් මේ බුද්ධිමය පැත්තකින් ගිය වචනයක්වත් ඇහෙන්නේ නැහැ කොහාටවත් ගියාම. ඉතින් මේක මට හරිය කම්පනයක් වුණා. මම වසර ගණනාවක් තිස්සේ විවිධ රටවල් වලට සාමාන්‍යයෙන් දිගු කාලිනව සහ කෙටි කාලිනව ගිය වෙලාවල් වලදී මට මේක හරියට දැනුණා. ඒ වගේම මට ඉන්දියාවේ එක අවස්ථාවකදී මේ හුඟක් ලොකු බරපතල ප්‍රශ්නයක් ආවා මේ Nobel Prize winners ලා කීප දෙනෙක් ආපු වෙලාවක ඒගොල්ලෝ කතා කරන මේ ඒගොල්ලන්ගේ මේ වගේ සම්මන්ත්‍රණයකට යන්න පුළුවන් වුණාම උන් එක්ක බලනකොට මට ඇත්තටම හරියට රට ගැන ලොකු මේ දුකක් ආවා. අපේ රටේ Nobel Prize ගන්න ඕනේ නැහැ. මොනවාම හරි මේ බුද්ධිමය පැත්තකින්වත් අපේ රට මීට වැඩිය හරියට තල්ලු. මොකද අපේ රටේ බුද්ධිමතුන් නැත්තේ නෑනේ. එතකොට නැති ඉන්න රටක ඇයි මේ අපි කොතනද ඉන්නේ කියලා. ඒ හැඟීම මගේ හුඟා කාලයක් තිබුණා. මම බැලුවා මට පුළුවන් ලොකුම දේ තමයි sannivedanayaත් එක්ක යම්කිසි දෙයක් ලෝකෙට ඉදිරිපත් කරන්න. sannivedanaye මුල්ම පාඩම තමයි what is communication කියලා අපි උගන්වනවා. ඒක තමයි මාධ්‍යත් එක්ක සහ අපිත් එක්ක හුඟක් අපි ගනුදෙනු කරන්නේ what is communication කියන එකේදී sannivedanaya කරන ආකාරයේ මූලික කාරණා නැත්නම් elements and process ඒ දෙක තමයි අපිට කතා කරන ප්‍රධානම කාරණා දෙක අපි ළමයිට උගන්වන්නේ ඔතනින්. හැබැයි මම මේක පස්සේ කාලික උගන්වනකොට සහ ඉගෙන ගන්නකොට මට දැනුණා ඇත්තටම මේ කාරණා දෙක අපි හරියට ඉගෙනගෙන තියෙනවද අපි හරියට උගන්වනවද කියලා. මොකද මේ sannivedana ආකෘති කියන එක අපි උගන්වලා තියෙනවා එන්නේ අපිට 1949 පස්සේ. ආකෘති කියන එක අපේ සබ්ජෙක්ට් එකට නැත්නම් අපේ විෂයට එන්නේ. ඒතර මේ එනකොට අපි මේ කතා කරන්නේ මේ sannivedana විප්ලවයක් නැත්නම් ජනමාධ්‍ය බහුලීකරණය වෙන ජනමාධ්‍ය ආරම්භ වුණාට පස්සේ හැබැයි ජනමාධ්‍ය ආරම්භ වෙන්න කලින් අපි sannivedana කරලා තියෙනවා මුළු ඉතිහාසය පුරාම. ඒක ඊටාම කෙටියෙන් කියනවා sannivedana හඳුන්වනවා මේ මිනිසා වසර ජනමාධ්‍ය භාවිතය පටන් ගත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේට නිමේෂයකට පෙර වුණාට වසර ගණනාවකට කලින් මිනිස්සු sannivedana යෙදුණයි කියලා. ඒතර මානව කමියුනිකේෂන් human communication කියන එක තමයි first. මේ අපි දැන් කතා කරන මේ media communication එක කියන්නේ දෙවෙනියට.
මීඩියා කමියුනිකේෂන් එකට වැඩිය අපිට අදාළ කරගන්න ඕනේ මේ හියුමන් කමියුනිකේෂන් කියන එක කොහොමද අපි කරන්නේ කියන එක. ඒතර මේ හියුමන් කමියුනිකේෂන් කියන කාරණාව උගන්වන්න තමයි අපි ඔය බොහෝ වෙලාවට මේ පාවිච්චි කරන මේ හුඟක් වෙලාවට මේ ආකෘති පාවිච්චි කරන්නේ. මම හිතනවා දැන් මම මේ බාහිරව කතා කරපු මේ පුංචි කාරණා ටික මට ඕනකම තිබුණේ ඇයි මම මේ දෙයකට පෙළඹුණේ එහෙම නැත්නම් මම මොකද්ද කෙරුවේ කියන කාරණාව. ඒ කියන්නේ බටහිරින් අපි ගත්ත ආකෘති සහ න්‍යාය වෙනුවට මම දේශීය වශයෙන් එහෙම නැත්නම් අපේ ලාංකීය වශයෙන් එහෙම නැත්නම් අපේ බෞද්ධ දර්ශනය ඇතුලෙන් අරගෙන පුංචි මොඩල් එකක් ආකෘතියක් හැදුවා. ඕගොල්ලෝ බටහිර ආකෘතියට මේ අගේන්ස්ට් නෙමෙයි ඕල්ටර්නේටිව් එකක් හැටියට. හරි ඒක ඕල්ටර්නේටිව් එකක් හැටියට නැත්නම් විකල්පයක් හැටියට මම කිව්වා ඒ වගේ අපි ගන්න දේවල් වගේම නෑ අපි ළඟත් මීට කලින් හුඟා කලින් මේක තිබිලා තියෙනවා කියලා. මම හිතනවා ප්‍රසන්ටේෂන් එකත් එක්ක යනකොට ඊතුරු කාරණා ටික අපි කතා කරගන්න පුළුවන් සහ සාකච්ඡාවේදී බොහෝ වෙලාවට ඒක කතා කරන්න පුළුවන් කියලා මට බොහෝ දේවල් කතා කරන්න තිබුණත් මම හිතනවා මගේ ප්‍රසන්ටේෂන් එක දැන් ඉදිරිපත් කරත් හොඳයි කියලා. That based on Kalama Sutra name communication model of epistemology theory. And hypothetically I had some doubt about the birthplace of effective communication. It was in the Buddhist philosophy and its test. Therefore, I selected and used the methodology of textual analyzing. කියන්නේ මට දැන් වෙන මේ methods පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද text එක base කරගෙන විතරයි මට මේ model එක හදා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දැන් case studies කරන්න බෑ. කාගෙන්වත් අහලා ගන්න දේවල් question එකක් පාවිච්චි කරන්න බෑ. I can use other methods of methodologies, but only I use textual analyzing system. The problem of the research and the hypothesis of this research also was whether the birthplace of communication elements, process and its behavior was in the east rather than the west, which we are used to. Right? Now researchers are now attempting to build comprehensive communicative models based on theories created by the challenges of new technology. This part is a very important part of this paragraph. And models and tools now, our first model is we use to teach and learn in the communication studies the Aristotle's model. Aristotle's model, their elements are sender, message, receiver and effects only. This is the first model, first human communication model. මට මෙන්න මේක තමයි මේක this is the differ from other communication models. මොකද අනිත් ඒවා ඔක්කොම models හැටියට ඊළඟට අපි කතා කරන පස්සේ හම්බ වෙන models ඔක්කොම human communication කියන එක බේස් කරගත්ත කාරණාවක් නෙමෙයි. මේක විතරයි මම දකින විදිහට අපි තාමත් අපි ළඟ තියෙන human communication model එක හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ other model pioneers of other models have created these people who David Berlow, Wesley Malcolm and other people who have, those are the pioneers of the model creators in communication field. And this new model, that means my model theory which I am presenting here, entirely based on Buddhist philosophy, and it explains how one can grasp a message scrutinizing it epistemologically. I will explain what is the difference between the other models and these models effectively and other ways. When we delve deeply into the Buddhist philosophy, the first feature for theories in the communication process can be seen in the Buddha's teaching and preaching before the theories which I mentioned below came into existence. Right? දැන් මේක මම අරන් තියෙන කාරණා ටික මම එච්චර විස්තර කරන්න යන්නේ නැහැ. During the period of Buddha, ඒ කියන්නේ 6th century වල දැන් අපි උගන්වන theories අපි මේ අපේ subject එකට අරන් තියෙන 1950න් පස්සේ Shannon Weaver model එකෙන් පස්සේ තමයි අපිට models එන්නේ. නමුත් අපි Aristotle model එකක් හැටියට කතා කරාට මේ ඊට කලින් දැන් මම ගන්න model එකේ basic elements and process එක මම හොයාගත්තේ before ඒ කියන්නේ 6th century එකේ. මේ ඊට හුඟක් කලින් මේක තිබිලා තියෙනවා. හැබැයි අපි කවුරුත් ඒ පිළිබඳව අපේ attention එක යොදවලා තිබුණේ නැහැ. මෙන්න මගේ theory එක, one who gets a message from anywhere with whatever consequence after scrutinizing it by himself epistemologically. මම හිතන්නේ මේකකින් එක විස්තර කරන්න ටික තුඟක් වෙලාව ගන්න හින්දා මම මේක ඉස්සලා ඉවර කරලා පස්සේ when if you have any questions we can discuss with that.